සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම ප්‍රාර්ථනාව ඒකයි අද මේ සඳුද දවස පෙබරවාරි මාසයේ 21 වෙනිදා 2022 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 21 වෙනිදාව ජාත්‍යන්තර මව් භාෂා දිනයේ විදිහට යුනෙස්කෝව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. යුනෙස්කෝ ප්‍රකාශයට පත් කරපු විදිහට අද දවස ජාත්‍යන්තර මව් භාෂා දිනය. අපි මේ කතා කරන්නේ මීට අවුරුදු ලක්ෂ 20කට විතර කලින් කතා කරන්න පටන් ගත්ත කතාවක් තමයි දිගටම මේ කරගෙන ඉන්නේ. මානව විද්‍යාඥයන් කියන විදිහට මීට අවුරුදු මිලියන 2ක විතර කලින් ඉඳලා තමයි සත්ත්ව භාෂාව මේ අපි කතා කරන මානව භාෂාවට පරිවර්තනය වෙන්නේ. හෝමෝ හැබිලිස් කියන මානවයාට මුලින්ම මානව භාෂාවේ මුල්ම ලක්ෂණ පෙන්눔 කළා. ඔහු තමයි මුලින්ම භාෂාවක් භාවිත කරන්න පටන් ගත්ත මානවයා කියලා. ඒ නිසාමනේ ඔහුට හැබිලිස් ඇබිලිටි එකක් තියෙන නිසා හැබිලිස් කියලා කියන්නේ. කොහොම හරි ලෝකේ තියෙන රටවල් ගානට වඩා වැඩිපුර භාෂාවන් ලෝකේ තියෙනවා. හරියටම භාෂාවන් ලෝකේ කීයක් තියෙනවද කියලා නිශ්චිතව ගණන් කියන්න බෑ. හේතුව තමයි ඒ පිළිබඳ පර්යේෂණයක් තවමත් සිද්ධ වෙලා නැති නිසා. හැබැයි විශ්වාස කරන කාරණාව තමයි ලෝකේ තියෙන රටවල් ගාන වගේ 30 ගුණයක් වැඩි භාෂා ගණනක් ලෝකේ පුරා තියෙනවා කියලා. මව් භාෂා ඒ කියන්නේ 6200කට වැඩි ප්‍රමාණයක් ලෝකෙ විවිධ භාෂාවන් තියෙන්න පුළුවන් කියලා මානව විද්‍යාඥයෝ ගණන් හදලා කියනවා. වැඩිපුරම දෙනෙක් භාවිත කරන්නේ චීන මැන්ඩරින් භාෂාව, ඊට පස්සේ ස්පාඤ්ඤ භාෂාව, ඊළඟට ඉංග්‍රීසිය, ඊළඟට හින්දි භාෂාව, ඊළඟට අරාබි භාෂාව. කොහොමුණත් හැම කෙනෙක්ම තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්න අදහස් පළ කරන්න කැමතියි. ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් 18 වෙනි වගන්තියේ ලංකාවේ රාජ්‍ය භාෂාව මොකක් විය යුතුද ජාතික භාෂාව මොකක්ද විය යුතුද කියලා කියනවා 18 19 වගන්ති වලින් 13 වෙනි සංශෝධනයේදී ඒක වෙනස් කරලා කියනවා සිංහල සහ දෙමළ භාෂා දෙක ලංකාවේ රාජ්‍ය භාෂා හැටියට පිළිගන්නවා සහ සම්බන්ධීකරණ භාෂාව ලින්ක් ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි භාෂාව 13 වෙනි සංශෝධනයෙන් පිළිගන්නවා. එතකොට ලෝකේ භාෂාව වැදගත් වෙන්නේ අපි හිතන විදිය තීරණය කරන්නේ සහ අපි ලෝකේ දකින විදිය තීරණය කරන්නේ භාෂාවෙන් නිසා. පුංචි උදාහරණයක් කියලා සිරස්සල වලට යමු. උදාහරණයකට ගත්තොත් අපේ භාෂාව අනුව දේ දුන්නේ පාට 7ක් තියෙනවා. දේ දුන්නේ සත් පාට හංගලා කියලා කියන්නේ පාට 7 මොනවද කියලා මතකයි. ඊළඟට ඔය ෂෝන කියලා භාෂාවක් තියෙනවා මැඩගස්කර් වල. ඒගොල්ලොන්ට පේන විදියට ඒගොල්ලොන්ගේ භාෂාව අනුව දේ දුන්නේ පාට 3යි තියෙන්නේ. චිප්සුකා චිතනා චිතමා කියලා කියනවා. ඊළඟට තව ලයිබීරියානු භාෂාවක් තියෙනවා බස්ස කියලා. බස්ස භාෂාවෙන් ගත්තොත් පාට 2යි තියෙන්නේ. සීසා හුයි. ලෝකෙ දකින්නේ භාෂාව අනුව. ඒ නිසායි අද ජාත්‍යන්තර මව් භාෂා දිනය ගැන කතා කරන එක වැදගත් වෙන්නේ. අපි මේ ලෝකයේ රට දකින්නෙත් අපේ භාෂාව අනුව. භාෂාව සිතුම් පැතුම් තීරණය කරන කැඩපත බලමු අද මේ කැඩපතෙන් මොනවද පේන්නේ කියලා. මේ ප්‍රධාන සිරස්සල. ලංකාදීපයේ අවනඩුවක් තමයි වාර්තා කරන ප්‍රධාන සිරස්සලේ හැටියට මහ බැංකුව තෙල් සංස්ථාවට රාජ්‍ය බැංකු වලින් ණය නවත්වයි ණය ගැනීම රතු කට්ට පැනලා මෙහෙම ගියොත් තෙල් හිඟයක් ඇති වේවි. සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්සලය. खनिज तेल नीतिगत संस्थाවට මින් ඉදිරියට ණය ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සියලුම බැංකු වලට විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි එම බැංකු ආරංචි මාර්ගවලින් පවසනවා කියලා අද ලංකාදීපයේ කියද්දී නයන තරංග ගමගේ චාමරපල්ලේ ගෙදර දෙන්නගේ වාර්තාවක් තෙල් අවුල දිග්ගැස්සෙයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. තෙල් අවුල දිග්ගැහෙයි කියන පුවතින් වාර්තා කරනු කිහිප දිනෙක මේ ගැටලුව පිළිබඳව වාර්තා කරනවා. තෙල් අවුල දිග්ගැහි රාජ්‍ය ආයතනවල විදුලිය පිරිමහන විධිවිධාන අද චාමරපල්ලේ ගෙදර වාර්තා කරනවා. බොර තෙල් වලට ඩොලර් හොයන්න කෝටි දහසක ණයක් නයන තරංග ගමගේ වාර්තා කරනවා. ඒ අනුව රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්සෙන් භාවිත කිරීමට අදාළ නව විධිවිධාන අද ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා අරුණ පත්‍රයට කියලා තියෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම විධිවිධාන නිකුත් කරන අතර ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනවා කියලා තමයි අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ. යනෝ රාජ්‍ය ආයතනවල වායු සමීකරණ සහ අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසත් එම කොමිසම උපදෙස් දීලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. හැබැයි මැති ඇමතිවරුන්ගේ V8 වාහන ප්‍රමාණය සහ බැකප් වාහන ප්‍රමාණය අඩු කරන එක ගැන ඒකේ සඳහන් වේද නැද්ද කියන එක නෑ.
ඊළඟට බොරු තෙල් වලට ඩොලර් හොයන්න කෝටි 10ක ණයක් කියන සිරස්තලය පිළිබඳව තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා. බොරු තෙල් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් ලබා ගැනීමට රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් කෙටි කාලින හදිසි ණයක් ලබා ගැනීමට khනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වෙනවා. රුපියල් බිලියන 10.368ක් වන මේ ණය මුදල වෙනුවෙන් ඌ පත්‍රිකාව පසුගිය පෙබරවාරි 1 වෙනිදා khනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා. බෝඩ් පේපර් එකක් දාලා ඒක අප්‍රූව් වෙලා තියෙනවා කියලා කියන්නේ. මව් භාෂා දිනේදී අපි තේරෙන භාෂාවෙම උන්න කිව්වා. එසේම khනිජ තෙල් නීතිගත සංස්ථාව මෙවැනි අසීරු වකවානුවක පවා මාසිකව සේවකයන්ගේ අතිකාල තීමනාන් ලෙස රුපියල් කෝටි 25ත් 30ත් අතර විශාල මුදලක් ගෙවමින් සිටිනවා කියලත් අද වාර්තා කරනවා. මෙහෙම අසීරු අවස්ථාවක වුණත් බෝනස් වෙනුවෙන් කෝටි 25ක් 30ක් විතර ගෙවනවා කියලායි කියන්නේ වැටුප් සහ අතිකාල දීමනාව වෙනුවෙන්. ඊළඟට ලංවීමට ඩීසල් ඕනේ නම් සතියක් ඇතුළත රුපියල් බිලියන 22ක් දෙන්න කියලා තෙල් සංස්ථාව ඉල්ලීමක් කරනවා. නයනතරංගගමගේ වාර්තා කරන්නේ විදුලි සැපයීම වෙනුවෙන් අඛණ්ඩව ඩීසල් ලබා ගැනීමට අවශ්‍ය නම් ගෙවිය යුතු ඇති හිඟ මුදලින් තවත් රුපියල් බිලියන 22ක් ඒ කියන්නේ රුපියල් කෝටි 2200ක් පෙබරවාරි මාසයේ අවසන් වීමට ප්‍රථම ගෙවන ලෙස ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. එතකොට දැන් ලංකාදීප ප්‍රධාන සිරස්වලින් කියනවා මහ බැංකුව කියනවා තෙල් සංස්ථාවට තවත් ණය දෙන්න එපා කියලා රාජ්‍ය බැංකුව වලට කියනවා. ඊළඟට තෙල් සංස්ථාව කියනවා තෙල් ඕන නම් සල්ලි දෙන්න රුපියල් බිලියන 2ක හිඟ මුදල දෙන්න සතියක් ඇතුළත රුපියල් බිලියන 22 දෙන්න. එහෙම දුන්නොත් ලංකා විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්නම් කියලා. ඊළඟට අමාත්‍යවරයාත් කියනවා ඉන්ධන හිඟයක අවදානමක් ඇමති ගම්මන්පිල කියා ශිකා ජයරි වාර්තා කරන්නේ අනාගතයේදී තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා පවසා සිටියා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. khනිජ තෙල් සංස්ථාව තවදුරටත් ණය නොදෙන ලෙස khනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකුව දෙකකට උපදෙස් දීලා තියෙනවා කියලාත් සඳහන් කළානේ. ඒ නිසා සංස්ථාව රුපියල් කෝටි 74000ක ණය මුදලක් බැංකුවලට ගෙවන්න තියෙනවා. සංස්ථාව දීර්ඝ කාලයක ඉඳලා ණයට තෙල් විකිණීම හේතුවෙන් මේක සිද්ධ වෙලා තියෙනවා. khනිජ තෙල් සංස්ථාව ණයකාරයෙක් බවට පත් වෙලා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිසා බව අමාත්‍යවරයා කියා සිටින්නේ ඊයේ පැවතිච්ච පිවිතුරු හෙළ උරුමය කඩුවෙලදී පැවැත්වූ ජන රැලියකට සහභාගී වෙමින්. ඊළඟට තවදුරටත් අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරින් වාර්තා කරනවා දැන් ඇමතිවරයා කියනවා ඉන්ධන හිඟයක අවදානමක් තියෙනවා කියලා. මේ සතිය ඇතුළත තෙල් නැව් 5ක් වරායට එනවා කියලා තෙල් සංස්ථාවේ සභාපතිවරයා උපට දක්වමින් අශිකා ජයවේරි වාර්තා කරනවා. මේ සතිය ඇතුළත ඩීසල් පෙට්‍රල් සහ ගුවන් යාන ඉන්ධන රැගත් නෞකා 5ක් මෙරටට පැමිණෙන බව ලංකා khනිජ නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්මයා අරුණ පුවත්පතට සඳහන් කර සිටිනවා. වෙනදට වඩා ඉන්ධන භාවිත කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තමයි හිඟයක් මතුවලා තියෙන්නේ. සභාපතිවරයා කියන විදිහට සාමාන්‍යයෙන් සති අන්තයක ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ සාමාන්‍යයෙන් ගත්තාම ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි පහුගිය සතියන්තයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 9000ක් වියදම් වෙලා තියෙනවා අවශ්‍ය වෙලා තියෙනවා පහුගිය සතියන්තයේදී. ඒ කියන්නේ පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ පෙට්‍රල් ඩීසල් ටැංකියේ වැඩිපුර තෙල් ටිකක් ගහලා තියාගන්න හදනවා. රටේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන සෝක පවතින බව ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තුක ලබා දීමට සූදානම් බවත් එහෙත් ඒ සඳහා රුපියල් වලින් හෝ මණ්ඩලය තමන් වෙත ගෙවීම් කළ යුතු බවයි සභාපතිවරයා කියන්නේ. ඒකට සභාපතිවරයා කියනවා තෙල් තියෙනවා කියලා. හැබැයි ඇමතුමා කිව්වම තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා. තියෙන අන්තිම රුපියලත් හුරලා කොහොම හරි ටැංකියට තෙල් ටික ගහගන්න තමයි හදන්නේ. ඊළඟට පෞද්ගලික බස් 300ක් අවලංගු වෙන්න ඉඩ තියෙනවා. තෙල් අඩු වුණොත් එෆ්ස්ලම් වාර්තා කරන්නේ රටේ උද්ගත වෙති ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 300ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව සඳහන් කරනවා. ඊළඟට ඉන්ධන මිල ගැන කබ්‍රාල් ඉඟි කරයි මිල වැඩි කරන්න ඕනි කියලා තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කරන්නේ. ඥානතරංග ගමගේ කියනවා කඩිනමින් ඉන්ධන මිල ඉරයා හැකි බවට මහ බැංකුව අධිපතිවරයා ඇඟයක් පළ කරනවා. මහ බැංකුව අධිපති අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්මයා කියන විදිහට පෙට්‍රල් සහ ඩීසල් මිල කලාපේ රටවල් එක්ක බැලුවහම අඩුම අගයක් දකුණු ආසියානු කලාපේ තියෙන්නේ ලංකාවේ කියලා කියනවා. ඒ නිසා මිල වැඩි කරාට කමක් නැහැ කියලා තමයි එතුමා කියන්නේ. ඊළඟට දිවෙන පුවත්පතට යනවා. දිවෙන පුවත්පත වාර්තා කරනවා කෝටි 16440ක අධිවේගී ගැහිල්ලක් හම්බන්තොට වරායට වැය වූ මුදලටත් වැඩි බැඳුම් කර වංචාව වගේ 10 ගුණයක් කියලා කියනවා. අතිසුකෝභෝගී වාහන ජාවාරමක් මහා මාර්ග අමාත්‍යාංශයේ කැබිනට්ටුවත් නොමග යවලා කියලා චමින්ද සිල්වා වාර්තා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ
නියෝජිත වසන්ත සමරසිංහ මහත්මයා කරපු අනාවරණයක්. එමෙ නැත්නම් ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී කියපු කතාවක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝමීටර 20ක් ඉදිකිරීම ඉදි රුපියල් කෝටි 16,440ක මුදල් වංචාවක් සිදු කිරීමට පිඹුරුපත් සකස් කර ඇතැයි කියලා තමයි කියන්නේ. යනෝ සඳහන් කරන්නේ චීන සමාගම ඉදිරිපත් කරපු ලන්සුවට වඩා දේශීය සමාගමක් ඉදිරිපත් කරපු ලන්සුව තෝර ගැනීම නිසා මේ පාඩුව වෙනවා. එහෙම නැත්නම් මේ කෝටි 16,440ක අධිවේගී ගැහිල්ලක් කියලා කියනවා. චීන සමාගම කිලෝමීටර් 20ක් ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1050ක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙන විට මෙරට සමාගම ඩොලර් මිලියන 1872ක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා. චීන සමාගමට වඩා ඩොලර් මිලියන 822ක වැඩිවීමක් මේකේ තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් කිව්වහම එහෙම නැත්නම් සමහර ටෙන්ඩර් වලදී මිලම නෙවෙයි ඒ අදාළ ආයතනයේ පරිචය එහෙම නැත්නම් එංගලන්තේ තියෙන රෙෆරන්ස් ඒ දේවල් බලනවා. මේක ඇත්ත නැත්te හිට අනිද්දා එළිදරව්වෙයි මිල මතම තීරණය කරන්න බෑ. මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘතිවල උන්ගේ පරිචය උන්ට තියෙන හැකියාව ධාරිතාව මේ සියලු කාරණා සැලකිල්ලට බලන්න වෙනවා. ඒ වගේම එන මූල්‍ය කොන්දේසි මොනවද කියලා ඒ කොන්දේසි ගැන බලන්න වෙනවා. ඒ නිසා මිල මතම මෙහෙම තීරණයක් ගන්න බෑ. කෝටි 16,440ක අධිවේගී ගැහිල්ලක් කියන කතාවට උත්තර අද හෙටම බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉන් පස්සේ මේක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි කොළඹ නගර සභාව සැප ගන්න ලක්ෂ 34ක් කාල කියලා පුවතක් වාර්තා කරනවා. බිඟුන් මේනක ගමගේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ජනතාව දහදුක් විඳිද්දී ජනපති පා කියද්දී කොළඹ නගර සභාව සැප ගන්න ලක්ෂ 34ක් කාලා නගරාධිපතිනිය රෝසි ඇතුළු 80ක් යාපනයේ ගිහින් ඉන්න බොන්න කන්න ක්‍රිකට් ගහන්න හොඳට වියදම් කළා කියලා ඔක්කොම ගණන් හිලව් එක්කත් වාර්තා කරනවා. රුපියල් ලක්ෂ 34කට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරයන් 80ක පිරිසක් ඉකුත් දින 4දී යාපනයේ සංචාරයක නිරත වෙලා තියෙනවා. අත්දැකීම් හුවමාරු කරගනිමින් දැනුවත් වීමේ වැඩමුළුවක් පැවැත්වීමේ මුවාවෙන් තමයි මේක කරලා තියෙන්නේ කියලා මව්බිම් පුවත්පත කියන්නේ. ඊටම අඩු මිලට වෙන් කර ගැනීමට කල හැකිව තිබුණත් කලබලෙන් හා විනිවිද භාවයෙන් තොරව කර ඇති සංවිධාන කටයුතු නිසා නගර සභාවට විශේෂ තරු පන්තියේ වීදමක් දැරීමට සිදු වෙලා තියෙනවා. සංචාරයේ ඉඳුම් හිටුම සඳහා වලිකාම ප්‍රදේශයේ පවතින රජයේ සහ පෞද්ගලික සංචාරක හෝටල් වෙතින් මිල ගණන් කඳවනු ලැබුවත් යුද හමුදා විසින් පවත්වාගෙන ලබන තල්සෙවන සංචාරක නිකේතනය ගැන වාචික විමසූ බවත් නගර සභා ලේඛනයේ සඳහන් වෙනවා. එහෙම කළා පෞද්ගලික හෝටල් කීපයක තමයි මේ අය ලැබුම්ගෙන තියෙන්නේ. සති අන්ත්‍ය විතරක් වියදම රුපියල් ලක්ෂ 34ක් බිලියන 3.4ක් කියලා වාර්තා කරනවා. ඒ කොළඹ මහනගර සභාවේ වාර්තාගත සිද්ධියක්. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ඩොලර් අර්බුදයේ තවත් ප්‍රතිඵලයක්. වෛද්‍යවරුන්ගේ එංගලන්ත පුහුණුවත් නවතී. එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලුම්පත් බහර ගැනීම නවතයි. ශ්‍රී ලංකාවේ උද්ගත වෙති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වයේ සැලෙල්ල ගනිමින් ලංකාවේ වෛද්‍යවරුන්ට ලබා දෙන පුහුණුව తాවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ පියවර අරගෙන තිබෙනවා. ගෙවන්න තියෙන සල්ලි ගෙව්වේ නැති නිසා තමයි මෙහෙම තීරණයක් ගත්තේ කියලායි අද පුවත්පත සඳහන් කරන්නේ. පහුගිය අවුරුදු දෙකම පිට කොරෝනාවෙන් බැටකෑවා. ඒක ප්‍රතිඵල තමයි ඔය ඩොලර් අර්බුදයට බලපාන්නේ. සංචාරකයන් දවසට 5000ක් විතර දැන් ලංකාවට එන්න පටන් අරගෙන තිනවා. යනුව මාසෙකට මේ වෙනකොට සංචාරකයන් ලක්ෂයක් විතර එයි කියලා කියනවා. ඒ ගාන ලක්ෂ 2 දක්වා වැඩි වෙන්න පුළුවන් ලබන මාසෙ ඉඳලා. එහෙම වාර්තා කරනවා. දිනමිනු පුවත්පත කියනවා කර්මාන්ත අපනයන ආදායම ඩොලර් බිලියන 8 පණී කියලා. නුවන් කොඩිකාරය වාර්තා කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාපවල සහ ඉන් බැහැරව ක්‍රියාත්මක වන කර්මාන්ත වලින් තමයි මේ අපනයන ආදායම ලැබලා තියෙන්නේ. 2020 අවුරුද්දේදී අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 6යි. 21ේදී දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව බිලියන 8ක ආදායමක් ඇමරිකන් ඩොලර් බිලියන 8ක ආදායමක් ලැබෙනවා. මේ වන විට රටවල් 80ක පමණ ආයෝජකයන් විසින් මෙරට කර්මාන්ත ශාලා 1700ක් පවත්වාගෙන යනවා කියලායි ඩී.වී. චානක රාජ්‍ය මාත්‍යවරයා උපුටා දක්වමින් අද වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පත. අපනයන කර්මාන්ත ආදායම ඩොලර් බිලියන 8 පණී ඒ දිනමිනේ ප්‍රධාන සිරස්වල. ඕවා තමයි ප්‍රධාන සිරස්වල සිංහල මාධ්‍ය පුවත්පත්වල සෙසු පුවත් මොනවද වාර්තා කරන්න කැමති. මේ ඔක්කොමත් අස්සේ ඉන්දියාවේ මිනිස්සෙක් තමන්ගේ කාර් එක හෙලිකොප්ටර් එකක් කරලා හයර් එකට දෙන්නත් ලෑස්ති. 1788 අද වගේ දවසක තමයි ෂෝපන්හවර් කියන දාර්ශනිකයෙකු උපත ලබන්නේ. ෂෝපන්හවර් කියන දාර්ශනිකයාගේ වැදගත්කම හැටියට සැලකෙන්නේ ඔහු සර්ව සුභවාදය කියන දර්ශන ඉදිරිපත් කිරීම. සර්ව සුභවාදය කෙසේ වෙතත් සුභවාදීව සහ යථාභූතව හිතන එක රියලිස්ටිකලි හිතන එක ඉතාම වැදගත්.
ඒ නිසා සුබවාදීව හිතන එක වැදගත්. අර කිව්වා ඒකේ ප්‍රතිඵල තියෙනවා. සුබවාදීව හිතන්න පටන් ගත්තොත් එක පුවතක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෛද්‍යවරයෙක් ජීව ඉන්ධන නිෂ්පාදනය කළා කියලා වෛද්‍යවරයෙක් ඒ සුබවාදීව හිතන එකේ ප්‍රතිඵල කොහොමුණත් විදුලිය අද කැපෙයි දකුණට පැයක් කියලා වාර්තා කරනවා. දකුණට අද විදුලිය කැපෙයි. දිනේෂ් සමරකෝන් වාර්තා කරන්නේ අද පුවත්පතේ අතුරු සිරස්වල අතර තියෙන ප්‍රධාන පුවතක් මේ. ඒ අනුව දකුණු පළාතේ තිබෙන ජලාශවල ජල සංචිත ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුව නිසා දකුණු පළාතට විදුලිය කප්පාදුව සිදු වන ආකාරය අද මධ්‍යහන 12 වන විට දැනුම් දෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනක රත්නායක සභාපති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එතුමා සඳහන් කළා. මේ අතර සිසු පළාත් වලට විදුලිය විසන්ධ කිරීමට සිදුවන්නේ නම් අද මධ්‍යහනයට කලින් මහජනතාවට ඒක ගැන දැනුම් දීමට කටයුතු කරනවා කියලත් ඊයේ සඳහන් කළා. දකුණට අද විදුලිය කැපෙනවා. කැපෙන්නේ කීයටද කියන එක ඒ වෙලාවල් අද දවල් 12ට කලින් කියනවා. වගේම සිසු පළාත් වලටත් විදුලිය කැපෙනවා නම් ඒක 12ට කලින් කියනවා කියලයි සඳහන් කර සිටින්නේ. ඊළඟට සපුගස්කන්ධේ බලාකාර දෙකක් තෙල් නැතිව නවතී කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා මුල් පිටුවේ. ලංකාදීපේ මේ පොත වාර්තා කරන මෙගාවොට් 100ක් එනිසා ජාතික විදුලි පද්ධතියට අහිමි වෙලා තියෙනවා. සපුගස්කන්ධ බලාගාර දෙකක් තෙල් නැතිව නවතී මෙගාවොට් 100ක් අහිමි වෙයි කියලා අද වාර්තා කරනවා ලංකාදීපය. ලංකාදීපේ ඡායාරූපයක් වාර්තා කරනවා ලහිරු හර්ෂණගේ ඡායාරූපය මේ. ඒ තමයි ඩීසල් නැතුව භූමි තෙල් නැතුව ඉන්න පෝලිම්වල ජනතාව පොලිම්වල රැඳී සිටින ආකාරය දුෂ්කරතාවට පත්ව තිබෙන ආකාරය ඉන්ධන හිඟේ හේතුවෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිගු පොලිම් දක්නට ලැබුණා. ඩීසල් පෙට්‍රෝල් සහ භූමි තෙල් හිඟවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින ආකාරය මේ ඡායාරූප වලින් පෙන්눔 කළා කියලායි ලංකාදීපේ වාර්තා කර සිටින්නේ. ඊළඟට දිවෙන පුවත්පතට යනවා. දිවෙන පුවත්පතේ මේ පිළිබඳ පුවත් වාර්තා කරද්දී තෙල් ගන්න කෝටි 1036ක් දෙන රාජ්‍ය බැංකු දෙකම බැහැ කියයි කියලා අද වාර්තා කරනවා. ඒක අපි අරුණ පුවත්පතෙන් මේ පුවත උපුටා දැක්වුවා. චමින්ද සිල්ල දිනට වාර්තා කරනවා ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචියේ ඉල්ලයි කියලා. ලංවීමට ණයට තෙල් දෙන්න බෑ කියලා තියෙනවා. ගම්මන්පිල අමාත්‍යවරයා කරපු ප්‍රකාශය වාර්තා කරනවා දිවයින. එතකොට ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචියේ ඉල්ලයි. චමින්ද සිල්ව වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් නිධි ගවේෂණය කිරීම සහ එම ගෑස් තෙල් කැණීම පිළිබඳව පිහිටුවීමට යෝජිත ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචි කිරීම සඳහා අවසර ලැබෙනතුරු බලශක්තිය අමාත්‍යාංශය විමසිල්ලෙන් පසු වෙනවා කියලා සඳහන් කරනවා චමින්ද සිල්වා. මේ සමාගමේ නම ඉස්සරහා එහෙම නැත්නම් මේකේ ජාතික කියන කොටස තියෙන නිසා ඒක ලියාපදිංචි කිරීමට රජයේ අනුමැතිය අවශ්‍යයිලු. මේ නව සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දීපලවන මැලේසියාවේ ජාතික ඛනිජ තෙල් සමාගම වන පෙට්‍රෝනාස් සමාගමේ මොඩලයට අනුව සකස් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් සම්පත් වලට අදාළ දත්ත ඩොලර් මිලියන ගණනකට මේ වන විටත් විදේශීය සමාගම් විසින් මිලට ගෙන තියෙනවා කියලාත් සඳහන් කරනවා. ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචි ඉල්ලයි. එතකොට මේ දත්ත මිලියන ගණනකට අරගෙනත් තියෙද්දි තමයි අච්චරර ණයක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට යනවා අරුණ පුවත්පතට පෙළපොත් මුද්‍රණ ගාස්තුත් 20%කින් ඉහළ යන ලකුණු කියලායි අරුණ පුවත්පත සඳහන් කරන්නේ. ඩොලර් අරබුදයේ මුද්‍රණ කර්මාන්තයටත් බලපාලා තියෙනවා. නිලන්ත මధుරාවල වාර්තා කරනවා පාසල් පෙළපොත් මුද්‍රණ ගාස්තුවද 20%කින් ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතන 5ක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. කඩදාසි මිල ඉහළ යාම වගේම සෙසු වියදම්ද සලකා බලා මේ මිල වැඩි කිරීමට අනුමැතිය දෙන්නයි කියලා තමයි මුද්‍රණකරුවන් ඉල්ලීමක් කර තිබෙන්නේ. අමාත්‍යාංශය මේ සතිය ඇතුළත මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව අරුණ පුවත්පත සඳහන් කරනවා. එතකොට මේ වසරට අවශ්‍ය පෙළපොත් වලින් 81ක් පමණ මේ වන විට බෙදා හැරලා තියෙන්නේ. ඉතිරි 10% ආසන්න ප්‍රමාණය මුද්‍රණය කිරීම කටයුතු සිදු කරනවා. ඒකට පවතින කඩදාසින්ගේ සහ අනිකුත් වියදම් ඉහළ යාම දරා ගන්න බැරි මට්ටමට බලපාලා තියෙනවා. ඒ නිසා තමයි පෙළපොත් මුද්‍රණ ගාස්තුව 20%කින් වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙන්නේ අමාත්‍යාංශයට. අද සඳුදා දවසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා කියලා අපි ගිය සිකුරාදා වාර්තා කළා. හැබැයි වෛද්‍ය වර්ජනය తాවකාලිකව අත්හිටුවයි. බොහොම ස්තුතියි ඒක ගැන. අද පුවත්පත වාර්තා කරනවා මේ පුවත වෛද්‍ය වර්ජනයේ తాවකාලිකව අත්හිටුවයි කියන පුවත අද පුවත්පත මුල් පිටුවෙන් වාර්තා කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවීමට එම සංගමේ විධායක සභාව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මෙදිහත් වීම මත පසුගිය 18 වනදා සෞඛ්‍ය අමාත්‍ය කේලි රාමකුවැල්ල මහතා සමග ප්‍රති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය කර බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ. ඊළඟට මේ වෛද්‍යවරුන්ගේ එම නැත්නම් සෞඛ්‍ය අංශවල සේවය වෙනදාටත් වඩා අවශ්‍යව තිබෙන මොහොතක්. එකක් ගෝලීය වසංගතයකින් බැටකනවා අපි අවුරුදු 2ක් තිස්සේ.
ඒක නම් මද අනෙක් පැත්තෙන් ගත්තම ජනවාරියේදී මාරක අනතුරු 235කින් 250ක් ජීවිතක්ෂයට පත් වෙලා නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ. මාර්කරිය අනතුරු 235ක් සිද්ධ වෙලා තියෙනවා. ජනවාරි මාසයේදී විතරක් මේ රට ඇතුලේ. එතකොට 250ක් මැරෙලා තියෙනවා. එහෙම ගණන් හදා බැලුවාම ඒ මරණ සංඛ්‍යාව පිළිබඳ දල වශයෙන් සලකා බැලුවොත් පහුගිය ජනවාරි මාසයේදී දිනකට පුද්ගලයන් 8 දෙනෙකු රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි අද පුවත්පත සඳහන් කර සිටින්නේ. ජනවාරි මාසයේ එක දවසට 8 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ගණන් හදලා බැලුවොත් රිය අනතුරු 235ක් කළා තියෙනවා, 250ක් මැරිලා තියෙනවා. ඒ කියන්නේ දවසට 8 දෙනෙක් විතර මැරිලා තියෙනවා. ජනවාරි මාසෙදී කොරෝනා රෝගීනුත් එච්චර වාර්තා වුණේ නැති තරම්. 10-15 අතර ගාණක් තමයි රෝගීන් වාර්තා වුණේ. ඊළඟට අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා බූස්ටර් එක නොගත්තොත් ඔන්න නිදන්ගත රෝගීන්ට ඔමික්‍රෝන් දරුණු වෙයි කියලා අද වාර්තා කරනවා. වරුණ පෙරමුණයි වාර්තා කරන්නේ නිදන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින පුද්ගලයන් ඔමික්‍රෝන් වෛරසයේ ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි කියලා පෞල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියනවා. මොකද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පීඩාකාරී නොවන බව ප්‍රභේදයක් කියලා අපි දන්නවා. හැබැයි බූස්ටර් මාත්‍රාව නොගත් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එය ආසාදිත වුණොත් තත්ත්වය දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා නිදන්ගත රෝග පවතින අය හරි එහෙම නැත්නම් එන්නත් ලබා නොගත් අයට කොවිඩ් රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙලා වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න කියලායි සඳහන් කර සිටින්නේ. මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරනවා ඒ ඉල්ලීම කරනවා. ෆයිසර් එන්නතම තමයි පළවෙනිම තාව ඉල්ලුවේ. සයිනෝෆාම් දෙද්දි ෆයිසර් එන්නතම තමයි ඉල්ලුවේ. දැන් ෆයිසර් එන්නත තමයි තුන්වන මාත්‍රාව විදිහට ලබා දෙන්නේ. නිසා නිදන්ගත රෝගය කියන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඊටාම ඉක්මනින් කොවිඩ් තුන්වන මාත්‍රාව ලබා ගන්න කියන එක තමයි කියන්නේ ලබා දෙන්නේ ෆයිසර් එන්නත. ඊළඟට උණ හැදිලා පැය 24ක් ඇතුළත රුධිර පරීක්ෂණයක් කරගන්න කියලා ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා කරන ප්‍රකාශයත් අද සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා දිනමින පුවත්පතට. මේ දවස්වල බොහෝ දෙනෙක්ට කැස්ස හෙම්බිරිස්සාව උණ එහෙම තියෙනවා. හැබැයි එහෙම උණ හැදිලා සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත ඩෙන්ගු රෝගයේ ශරීරගත වීමේ ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වයේ ඉහළ යාම නිසා රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීමක් සිදුවන නිසා උණ වැළඳුණු දවසේම රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් ඩෙන්ගුද නැද්ද කියන එක සැකහැර දැනගන්න පුළුවන් කියලායි සඳහන් කර සිටින්නේ. උණ තියෙනවා නම් රුධිර පරීක්ෂාවක් කරගන්න එක ඇඟට ගුණයි. ඒ උණ හැදිලා දවසක් ඇතුළත රුධිර පරීක්ෂාවක් කරගන්න කියලා කියනවා. උණ හැදිලා සතියක් ගත වුණාට පස්සේ ඇස් සහ මුහුණ රතු වුණොත් දරුවන්ගේ ඒක මිස්ක් වෙන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍ය ජී.විජේ සූරිය මහත්මයා කියනවා. සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරන්නේ උණ ආසාදිතව සුවපත්ව සතියක් පමණ ගතවන විට දරුවාගේ ඇස් සහ මුහුණු රතු වීමේ ලක්ෂණයක් මතුවන්නේ නම් එය මිස්ක් රෝග තත්ත්වයක් ඉන්න පුළුවන් කියලා රිච්වේ ආර්.ආර්. අමාරුහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේ සූරිය මහත්මයා දිනමිනට කියලා තියෙනවා. එවැනි රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට වහාම ප්‍රතිකාර ලබා නොදුන්නොත් රෝග තත්ත්වයේ උත්සන්නව දරුවාගේ හදවතට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව තමයි ඔහු සඳහන් කරන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර ගිය පසුගිය කාලෙදී මේ රෝගී තත්ත්වයට ගොදුරු දරුවන් වැඩි වශයෙන් වාර්තා වුණත් ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ නම් වාසනාවට වෙන තත්ත්වයක් වාර්තා නොවන බව තමයි දිනමින පුවත්පත කියන්නේ. ඒ නිසා උණ සෑදී සතියක් ගතුනාට පස්සේ ඇස් සහ මූණ රතු වුණොත් ඒක මිස්ක් වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඉන්න මේක මිස් කරන්න දෙන්න එපා. ඒක සන්ධ්‍යා කරුණාරත්නගේ වාර්තාවක් අපි වාර්තා කරේ දිනමින පුවත්පතට. මහරජිනටත් කොවිඩ් හැදිලා කියන පොත දැන් ලෝකෙම දන්නවා. මහරජින චාල්ස් සහ කැමිලාට කොවිඩ් කොමුණත් මද සීතල ගතියක් තමයි තියෙන්නේ. ලබන සතිය ඊට පස්සේ සතිය වෙද්දි සාමාන්‍ය සැහැල්ලු රාජකාරී වලට මහරජින පෙළඹෙවි. එහෙම නැත්නම් ඒ රාජකාරී පටන් ගනීවි කියලා මේ ආරංචි මාර්ග සඳහන් කරන බකින්හම් මාලිගේ මහරජින චාල්ස් සහ කැමිලාට කොවිඩ් කියලා වාර්තා කරන පුවත එක්ක ඊළඟට මුල්වරට කොවිඩ් හැදී මිඩ්වයිෆ් කෙනෙක් මියයි කියන ඛේදනීය පුවත වාර්තා කරනවා අද දිවයින පුවත්පත. දිවයින පුවත්පතයි මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව පෞල් සෞඛ්‍ය සේවිකාවක් විදිහට කටයුතු කරපු කොවිඩ් ආසාදනයෙන් මියගිය පළමු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය විදිහට වාර්තා වන්නේ සෞඛ්‍ය සේවා සමාවෙන රජයේ පෞල් සෞඛ්‍ය සේවා සංගමේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියන විදිහට මිය ගිහිල්ලා තියෙන්නේ යාය 5 ජයන්තපුර පදිංචිව සිටි රත්නා කුමාරි විජේරත්න කියලා එක් හැවිරිදි මාතාවක් කොවිඩ් හැදී මුල්වරට මිඩ්වයිෆ් කෙනෙක් මියයි කියලා වාර්තා කරනවා
එක් දරු මවක් කියලායි වාර්තා කර සිටින්නේ. කොවිඩ් හැදී මුල්වරට මිඩ්වයිෆ් කෙනෙක් මියයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ කාල සීමාවෙදි කරපු සේවය අමතක කරන්න බෑ. ලොක්ඩවුන් කරලා තියෙන කාලෙත් ඔවුන්ගේ සේවය හරියට කළා. තමන්ගේ ජීවිතයට තියෙන අවදානම තමන්ගේ පවුලේ අයගේ ජීවිතවලට තියෙන අවදානම නොතකා කටයුතු කරපු නිසා තමයි අනිත් අය වෙනුවෙන් කටයුතු කරපු නිසා තමයි තමන්ගේ දරුවව ලෝකෙ තනි කළා දාලා මේ අම්මට යන්න සිද්ධ වුණේ. ඒ රාජකාරියේ දේවකාරියටත් වඩා උතුම් කොට සලකපු නිසා එහෙම අය දේවත්වයලා සලකන එක මේ කාලේ නැත්නම් මේ කාලේ අපිට හොඳින්ම දැනෙනවා. ඒක අපේ යුතුයකමක් සහ පස්සේ කාලෙකදී ඔය දේවත්වයලා සැලකෙන්නේ වඳින්නේ පුදන්නේ ජීවිත කාලෙදී තමන්ගේ ජීවිතය ගැන නොතකා කැපකිරීම කරපු උදවි කියලත් අමතක කරන්න එපා. එහෙම කියද්දී අම්පාරේ කතකට බූස්ටර් එන්නත මාත්‍රා 2ක් විදලා එකපාරට මාත්‍රා 2ක් විද්දා එහෙම පුවතක් වාර්තා කරනවා. NDS බණ්ඩාර බුත්තල ඉඳලා වාර්තා කරන්නේ අම්පාර එරගම ප්‍රදේශීය කාන්තාවට කර තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. අත්වැරදීමක් නිසා මේ සිද්ධිය සිද්ධ වුණා කියලායි සඳහන් කර සිටින්නේ අද අරුණ පුවත්පතය. එතකොට තවමත් අපි මාස්ක් එක පළදින්න ඕනේ, මුහුණු ආවරණය පළදින්න ඕනේ. හැබැයි බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් ගලවන්න පුළුවන් කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. තරුණ නායකකාරය වාර්තා කරන්නේ එන බූස්ටර් එන්නත ලබා ගත්තොත් රටේ ජනතාවගෙන් 70%කට 80%කට ප්‍රමාණයකට බූස්ටර් එන්නතේ ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් වුණොත් අපිට සංගීත සංදර්ශන තියන්න පුළුවන්. සංගීත සංදර්ශන වලට අවසර ලැබෙනවා. ඒවට ඉඩ දෙන්න පුළුවන්. ඊළඟට මාස්ක් එක ගලවන්න කියලා කියන්න පුළුවන්. අපි ඔය ගලවලා නිකන් නෑ වගේ හිටිය වුණාට ඇත්තටම මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ. උත්සවයේම සංවිධානය කළා. උත්සව සංවිධානය කරන්න නීතිමය බාධාවන් පවතිනවා. චක්‍රලේඛයන් අනුව බාධාවන් පවතිනවා. බූස්ටර් එක වැඩ කළොත් නම් නීතිමය බාධාවලින් තොරව නිදහසේ එහා මෙහා යන්න පුළුවන්. මුහුණු ආවරණයත් ගලවන්න ඉඩ දෙන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ. ඊළඟට ලංකාදීප පුවත්පතට යනවා. ජනපති ගාල්ලේ උත්සව රැසක කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. පහුගිය සති අන්තයේ එහෙම නැත්නම් පහුගිය සතියේ වාර්තා වුණු පුවත් කිහිපයක් ගොනු කරනවා. අද සුජිත් හේවාජූලිගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගාල්ලේ පැවති උත්සව කිහිපයකට පහුගිය 17 වෙනි බ්‍රහස්පතින්දා සහභාගී වුණා කියලා සඳහන් කරනවා. ජනපති ගාල්ලේ උත්සව රැසක 2000කට රැකියා උල්පත් පෑදෙන තාක්ෂණ උද්‍යානය බලන්නත් යයි. මේ තාක්ෂණ උද්‍යානය පිළිබඳව ඇමති රමේෂ් පතිරණ මහත්මයා කියනවා අපේ අසල්වැසි ඉන්දියාව තාක්ෂණ සේවා අපනයනින් පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 148ක් උපය ගන්නවා. ඒක හරියට සෞදි අරාබිය තෙල් අපනයනින් උපය ගන්න ඩොලර් බිලියන 145ටත් වැඩි. සෞදි අරාබිය තෙල් විකුණලා උපය ගන්නේ ඩොලර් බිලියන 145යි. ඉන්දියාව තාක්ෂණ සේවා අපනයනින් ඩොලර් බිලියන 148ක් උපයනවා. ඒ නිසා තාක්ෂණික උද්‍යාන බිහි කිරීමට ජනාධිපතිතුමා ගත් මේ තීරණය අති විශිෂ්ට එකක්. මෙහි ප්‍රතිඵලය නුදුරු අනාගතයේදී දැක ගන්න පුළුවන් කියලා අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා. යනෝ ජනපති ගාල්ලේ උත්සව රැසක 2000කට රැකියා උල්පත් පෑදෙන තාක්ෂණ උද්‍යානය බලන්නත් යයි. ඒ තාක්ෂණ උද්‍යානය බලහන්දුව ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙනවා. ඊළඟට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා චීනය ආක්‍රමණිකයෙක් නෙවෙයි. ඒ නිසා ඒ ආක්‍රමණිකයෙක් නොවන චීනය නිසා අද ආසියාවම වෙනස් වෙලා චීන ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම සහ රබර් සහ ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයකට සහභාගී වීම තමයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. චීන ඉතිහාසය පිළිබඳව කතා කරද්දී වැදගත් තැනක් හිමි වුණ කාරණය තමයි චීනය කොච්චර විශාල රටක් වුණත් කවදාවත් කිසිම රටක් ආක්‍රමණය කරලා නැහැ චීනය විසින්. ඒ වගේම තමන්ගේ මාතෘ භූමිය මොනම විදේශ බලවේගයකටවත් යටත් කරන්න ඉඩ දීලා නැහැ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේදී සඳහන් කරනවා. චීනයේ ජනාධිපති ෂී ජින්පින් රටෙත් මගෙත් හොඳ මිතුරෙක්. ඒ වගේම තීරණාත්මක සෑම අවස්ථාවකම චීනය ලංකාව ළඟින්ම හිටියා කියලා මතක් කර දෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. ඊළඟට ඒ පිළිබඳව කිව්වන් පස්සේ දේශපාලන වේදිකාවේ සහ මේ එක එක චරිත පිළිබඳව කතා වෙන මාතෘකා වාර්තා වෙනවා. විජය කුමාරතුංගයන් පිළිබඳව විජය කුමාරතුංගයන්ගේ 34 වන ගුණානුස්මරණයේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා කරපු ප්‍රකාශය අද දින වෙන පුවත්පත වාර්තා කරනවා. මේ මරණය විජය කුමාරතුංගයන්ගේ මරණය සිදු වෙන්නේ 1988 පෙබරවාරි මාසයේ. අපගේ ජීවිත කාලවල 80 දශකයේ තරම් අභියෝගාත්මක දේශපාලනයේ ත්‍රාස්‍ය මුසු වෙච්ච කාලයක් අපට මතක නැහැ. විජය කුමාරතුංග දර්ශනය දැක්ම මේ අසීරු දශකයේ තුල අපට කියව ගන්න පුළුවන් වුණා.
විජේකුමාර විජේකුමාරතුංග දර්ශනය තුළ ප්‍රධාන කාරණා දෙකක් ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ වාමාංශය සහ මැද එක්සත් කරන්න විජේකුමාරතුංගයන් දැක්වූ උත්සාහය. ඒත් සඳහා තිබිච්ච අවංක උවමනාව. දෙවැන්න තමයි ජාතික සමගිය වෙනුවෙන් සංහිඳියා වෙනුවෙන් චකිතයකින් තොරව එතුමා විසින් ගන්න ලැබූ තීන්දුව හා තීරණ. එතකොට මේ විජේකුමාරතුංග චරිතය දේශපාලනඥයෙක් විදිහට මෙච්චර කතාබහට ලක් වෙන්න සහ මෙච්චර අභිවන්දනයට ලක් වෙන්න හේතු තියෙනවා. ඒ තමයි ජනමාධ්‍ය අමාත්‍යවරයා ඔහුගේ දැක්ම අනුව සඳහන් කරන්නේ. වැඩේ කියන්නේ දේශපාලනඥයෙක් විදිහට මෙච්චර සාකච්ඡාවට ලක් වෙන විජේකුමාරතුංගයන් පාර්ලිමේන්තුව නියෝජනය කරේවත් නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමටවත් අවස්ථාවක් නොලැබුණු එතුමාගේ දේශපාලන දර්ශනය කෙතරම් පරිණත සහ කොතරම් අවධානයක් සමාජයෙන් දිනාගත්තද කියන කාරණය නාමල් රාජපක්ෂ මැතිතුමා මතක් කරනවා. විජේකුමාරතුංගයන්ගේ දේශපාලන ගමන අදටත් ගෞරවයෙන් සිහිපත් කළ හැකි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්වත් හිටියේ නැති වුණා වුණත් ඔහුගේ දේශපාලන පෞරුෂය මෙතරම් ප්‍රබලව කැපී පෙනෙන කාරණා සොයා බැලිය යුතුයි කියලා අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඊළඟට දේශපාලන වේදිකාවේ දක්වපු අදහස් කරන කියද්දී ජනපති ගාල්ලේ උත්සව රැසක 2000කට රැකියා උල්පත් පෑදෙන තාක්ෂණ උද්‍යානයක් බලන්න යයි කියලා කිව්වනේ. 2000කට රැකියා උත්පාදනය ලැබෙනවා තාක්ෂණ උද්‍යානයක්. ඉන්දියාව ඇමරිකන් ඩොලර් බිලියන 148ක් උපයනවා තාක්ෂණික සේවාවලින්. ඒක හරියට සෞදි අරාබියේ තෙල් විකුණලා ගන්න සල්ලි වලටත් වඩා වැඩි. ඒ නිසා මෙතෙක් ආරම්භ නොකරපු මේ පියවර ආරම්භ කිරීමේ වැදගත්කම රමේෂ් පත්‍රන අමාත්‍යවරයා කිව්වනේ. හැබැයි අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකය තමයි මේ රටේ වේදිකාත්මක සංවර්ධනය කරා යොමු කරන්න පුළුවන් හොඳම මාර්ගය. මේ රටේ බොහෝ නායකයෝ ඩිජිටල් ආර්ථිකය ඩිජිටල් විප්ලවය ගැන ලොකුවට කතා කරා වුණත් මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. දේශපාලනය උඩු යටිකුරු කරමින් බලයේ ඇතත් නැතත් හැකියාවෙන් සහ දක්ෂතාවෙන් රටට සේවයක් කරනවා කියන සිරස්වලින් කැස්වැව ජයසිංහයි වාර්තා කරන්නේ මේ පුවත. ආණ්ඩුවක් තිබුණත් නැතත් අපි අපේ නිපුණතාවෙන් දක්ෂතාවෙන් කුසලතාවෙන් අනිවාර්යෙන්ම රටට සේවයක් කරනවා කියලයි ඔහු සඳහන් කර සිටින්නේ. ඒ වගේම අද තවදුරටත් වාර්තා කරනවා එතුමාගේ ඒ ප්‍රකාශයෙන් පස්සේ අපිට වාර්තා කරන්න පුළුවන් පහුගියදා සල්ගාදු පිටිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සල්ගාදු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතා රැළිය පැවැත්වුණා. ඊළඟට සජබත් සල්ගාදු පිටියට යයි කියලා නිර්මාණි ගුණරත්න වාර්තා කරනවා. සමගි ජනබලවේගයත් සල්ගාදු පිටියට මාර්තු මාසයේදී ගොවි ජනතාව රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම විශාල ප්‍රමාණයේ රැළියක් සූදානම් කරනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊළඟට එහෙම ජනතාව රැස් කරනවා සල්ගාදු පිටියට. ඒ වුණාට අද වාර්තා කරනවා විපක්ෂයේ එක වේදිකාවට ගේන සටනින් සජිත් කරාරී කියලා අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අරුණ පුවත්පත මේ පුවත වාර්තා කරනවා උදේජීව ඒකනායක තමයි වාර්තා කරන්නේ. සියලු පක්ෂ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් එකම වේදිකාවකට ගෙනීම සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් ආරම්භ කළ සාකච්ඡාමය වැඩපිළිවෙලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අකමැත්ත ප්‍රකාශ වී ඇති බව තමයි අනාවරණ කරන්නේ අරුණ පුවත්පත. සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබා දෙන නිසා හිටපු ආණ්ඩුකාරවරුන් විපක්ෂ නායක කාර්යාලයෙන් දිනයක් ඉල්ලා තිබෙනවා. ඒ වුණාට දවස් 10ක් ගත වෙලා තිබුණත් මෙතෙක් තවම වේලාවක් ලැබිලා නැහැ කියලයි සඳහන් කර සිටින්නේ. සල්ගාදු පිටියට ජනතාව රැස් කරනවා. හැබැයි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතු කරන වේදිකාවට පොදු වේදිකාවට කර අරිනවා කියලයි ඔහු කර අරිනවා කියලයි අද අරුණ පුවත්පත සඳහන් කරන්නේ. ඊළඟට කර අරීනේ ඒ විපක්ෂ නායකතුමා කර අරී කියලා කියනවා. ලංසාහෙට කට අරී කියලාත් වාර්තා කරනවා මව්බිම් පුවත්පතේ පිටුවක්. කර අරින එකයි කට අරින එකයි එක වචනයක වෙනසක් වුණාට වචනයක දෙකක වෙනස්කම් වුණාට ලොකු තේරුම් වෙනසක්. එතකොට මොකටද මේ කර අරින්නේ සහ මොකටද මේ කට අරින්නේ? අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මාස කිහිපයක් තිස්සේ අමාත්‍යංශ කටයුතුවලට සහභාගී නොවී සිටින ග්‍රාම්‍ය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමාල් ලාන්සා මහතා හෙට පැවැත්වීමට යන පාර්ලිමේන්තු රැස්වීමේදී කරුණු පැහැදිලි කරන කෙටි ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වෙනවා. මේ අතර මතුවී තිබෙන ප්‍රශ්නකාරී අර්බුදය සම්බන්ධයෙන් අද හෝ හෙට විස්තර සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත බහර දීමට කටයුතු කරන බවත් ලාන්සා මහතා කියනවා. එතකොට ජනාධිපතිතුමාට මේ පිළිබඳ කරුණු හොයන්න පුළුවන් කියලායි සඳහන් කර සිටින්නේ. ඒ කර අරී කියන කතාවෙන් පස්සේ කට අරී කියන කතාවත් අපි කිව්වා මව්බිම් පුවත්පතෙන්. ඊළඟට දැන් මව්බිම් පුවත්පත වාර්තා කරන ඒ පුවතෙන් පස්සේ මව්බිම් පුවත්පත තවත් පුවතක් වාර්තා කරනවා මුල් පිටුවේ. ඒ ගැන අවධානය යොමු කරනවා. ජනපති අද්දි පාරකැතයි කියා ජාතික ජනබලවේගයේ පෝස්ටර් ගලවන්න මිරිහාන පොලිසිය නියෝගයක් කළා කියලා අනුරාධා හේරත් මේ වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට. හැබැයි එහෙම නියෝගයක් කළේ නැහැ. පාරේ තැන් තැන්වල පෝස්ටර් අලවන්න බෑ.
මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. මේ වාර්තා දෙකම තියෙනවා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය මාදිවල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් ගලවන්නේ මිරිහාන පොලිසියෙන් නියෝග කළ බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික නීතිඥ සුනිල් වටගල මොබිම් පුවත්පතට කියලා තියෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැලියකට අදාළව අලවා ඇති පත්‍රිකා ගැලවීම සම්බන්ධයෙන් තමා කිසිදු නියෝගයක් ලබා නොදුන් බවත් එවන් රැස්වීමක් ගැන තමා දැනුවත් නැති බවත් මේ පිළිබඳ කළ විමසීමකදී මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුෂාර මහත්මයා කියලා තියෙනවා. රැස්වීමක පත්‍රිකා පාරේ තැන තැන අලවන්න බෑ. ඒ සඳහා සකස් කර ඇති දැන්වීම් පුරුවල අදාළ පෝස්ටර් අලවන්න පුළුවන්. ඒකට කාගින්වත් බාධාවක් නැහැ. මංමාවත් පනත අනුව පරිසරයට බාධා ඇති කිරීම කළ නොහැකි බවත් ඒ සඳහා අනුමත දැන්වීම් පුරවල පත්‍රිකා ඇලවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. විදුලි කණුවල, දුරකථන කණුවල, බස් නැවතුම්පළවල පෝස්ටර් ඇලවීම කරන්න බෑ. එම ස්ථානයේ රජයේ ආයතන නැත්නම් පොදු දේපළ වල මේ වගේ පෝස්ටර් අලවන්න බෑ. එතකොට පෝස්ටර් අලවල පුරුදු උදවිය පාරේ ඇඳලා තියෙන උදවිය තවමත් ඒ පුරුද්ද ඒ ආකාරයෙන්ම කරනවා. අර බස් වල එහෙමත් ගහලා තියෙනවනේ වඳුරාගේ සිරිත දුටු දේ අත ගෑම හැමදේම අත ගෑම කියලා. එම සමහර පුරුදු තියෙනවා නතර කරගන්න බැරි. ඊළඟට ඇමතිකම් අටක් අරගෙනත් ජවිපෙ මොකද්ද කර කියලා මොකද්ද රටට කරපු සේවය කියලා ප්‍රශ්න කරන්නේ තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒක අද වාර්තා කරන්නේ බන්දුල තඹවිට මතුගම ඉඳලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ අවුරුදු 50ක් 60ක් දේශපාලන කරපු පක්ෂයක්. චන්ද්‍රිකා මැතිණියගේ කාලෙදී ජනතා විමුක්ති පෙරමුණ ඇමතිකම් 8ක් ගත්තා. ඇමතිකම් 4යි, කැබිනට් ඇමතිකම් 4යි, නියෝජ්‍ය ඇමතිකම් 4යි. ඔවුන් මොකද්ද මේ රටට කරපු සේවය සහ වෙනස? ඔවුන්ට තිබෙන්නේ රට විනාශ කරපු අත්දැකීමක් මිසක් රට ගොඩනගන්න දායකවීම පිළිබඳව ඔවුන්ට කියන්න දෙයක් නැහැ. දැන් ඒ අය කියන්නේ මම 71-89 කාලේ ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් රටේ බිඳවැටීම් විශාල ප්‍රමාණයකට ජනතා විමුක්ති පෙරමුණ වග කියන්න ඕන. ඔවුන්ට මාධ්‍ය සංදර්ශන තියෙනවා. හැබැයි අලුත් දර්ශනයක් නැහැ. ඒ විතරක් නෙවෙයි 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 39ක් නියෝජනය කළා. ඒ 39 දෙනාම එදා පිහිටපු ආණ්ඩුවේ කොටස්කාරයෝ. එතකොට ඔවුන්ගේ ආණ්ඩුවක් තමයි තිබුණේ. ඒ ආණ්ඩුව යටතේ මොකද්ද කරපු වෙනස? 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ. එහෙම බැලුවාම පිහිටවපු ආණ්ඩු සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් තියෙනවා. මම දැක්ක මාධ්‍යවේදියෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා කොහොමද මේ ඩොලර් අර්බුදයට මුහුණ දෙන්නේ කියලා. ඒ අය කියන්නේ විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩොලර් 500 ගානේ එකතු කරගන්නවා. ඔහොම රටක් හදන්න පුළුවන්ද? රටක් හදන්න වැඩපිළිවෙලක් දීර්ඝකාලීන සැලසුමක් සහ ප්‍රායෝගික අත්දැකීම් තියෙන්න ඕන කියලා තිස්සත් නායක මන්ත්‍රීවරයා කියනවා. එතකොට ඩොලර් ප්‍රශ්නෙට කොහොමද විසඳුම් දෙන්නේ? අර නාමික කැබිනට් මණ්ඩලයක් ප්‍රකාශයට පත් කළා. ඒ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා තමයි කියන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් 500 ගානේ එකතු කළා අපි රට හදනවා කියලා. කැට වලින් පක්ෂ අර මුදලට එකතු කරා වගේ එහෙම හදන්න බෑ. කොහොමුණත් කැටවලින්ද මෙච්චර සල්ලි එකතු වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් සුපිරි හෝටල් වල එක එක සමුළු තියද්දි සහ සමහර උදවිය පිළිබඳ කියද්දි ලංකාවේ වැඩිපුරම සල්ලි තියෙන දේශපාලන පක්ෂය මොකක්ද කියලා උත්තර දෙන උදවියක් ඉන්නවා. කොහොමුණත් ජවිපෙට රටක් පාලනය කරන්න බෑ සටන් පාට විතරයි තියෙන්නේ කියලා අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහත්මයා කරපු ප්‍රකාශයක් මව්බිම පුවත්පතයි මේ පොත වාර්තා කර සිටින්නේ. යනු ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ රටක් පාලනය කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. බොහෝ ආකර්ශනීය සටන් පාට ඔවුන් සතු වුණත් එකක්වත් බිම් මට්ටමේ කළ හැකි දේවල් නෙවෙයි. ඒ නිසා ඒවට රැවටෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු. රටල වැඩක් නැහැ. එදා මැතිවරණ සමයේදී සමහරුන් සජිත් ජයග්‍රහණය කරන බව පවසලා ඔවුන් සමග එක්වන ලෙස යෝජනා කළ බවත් පක්ෂයේ බහුතරයකගේ මතය වුණෙත් ඒකම කියලත්. හැබැයි තමන් ඒකට එකඟ නොවී මධ්‍යම කාරක සභාව ඇතුළෙත් එවැගේම පක්ෂ සම්පේ්‍රණය තුලත් ඉතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයට සම්මාදන් විය යුතු බවට තමන් ප්‍රකාශ කළා. හැබැයි ඊට පස්සේ පොහොට්ටු අපිට සැලකුවේ නැහැ. මූණත් එක්ක තරහ වුණා කියලා නහය කපා ගන්න බෑ කියලා අමාත්‍යවරයා කියනවා. ඒ අතරේ අද පුවත්පතත් වාර්තා කර සිටියා EPF එකෙන් 30%ක ණය ගන්න එක පිළිබඳව එහෙම නැත්නම් මුදලක් ලබා ගැනීම පිළිබඳව නීති ලිහිල් කරන එක ගැන කතා බහක් තියෙනවා කියලා. කොමුණත් නිමල් සිරිපාල් දෙසිල්ලා මැතිතුමා කියන්නේ පහුගිය ජනාධිපතිවරණ වෙලාදී පක්ෂ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ දෙනෙක් කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරනවා. ඒක නිසා අපි ඒකට හවුල් වෙමු කියලා. Taman මධ්‍යම කාර්ය සභාවෙත් ඉන් පිටතත් එක මතයක තනි මතයක හැම විටම හිටියා කියලායි ඔහු සඳහන් කරන්නේ. ඒ අතරේ හැමෝම එකතු කරගෙන අපි ආණ්ඩුවක් හදනවා කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් කියනවා. වවුනියාවේදී කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියනවා හැමෝම එකතු කරගෙන අපි ආණ්ඩුවක් හදනවා කියලා ඔහු සඳහන් කරනවා.
ඒක අද ලංකාදීප පුවත්පතට මඩුකන්දේ සිතුම් චතුරංගයි වාර්තා කරන ඒ පත්තර පිටුව තමයි මේ ඇඳලා ගත්තේ. ඒ අනුව රට වෙනුවෙන් වැඩ කළ හැකි දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ සඳහා නව දේශපාලන සංධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා සඳහන් කරනවා කියලා කියද්දී අද ලංකාදී අරුණ පුවත්පත වාර්තා කරනවා රාජ්‍ය මන්ත්‍රී පියල් නිශාන්ත කියන ප්‍රකාශයක් කමල් සුරවීරයි මහනුන්දරල වාර්තා කරන්නේ යහපාලන නායකයෝ දැන් වැඩ කරන්නේ තොත්ත බබාලා වගේ. පාසුක ප්‍රහාරයේ වගකීම් බාරගත යුතු යහපාලන ආණ්ඩුවේ නිවට නියාලු නායකයන් අද සිංහ හම්පරවාගෙන යළිත් දේශපාලනය කරන සූදානම් වෙනවා. ඔවුන්ට ඉතා කෙටි කාලයකදී ජනතාව නියම පිළිතුරු ලබා දෙවි කියලා තමයි රාජ්‍ය මන්ත්‍රී පියල් නිශාන්ත සඳහන් කරන්නේ. යහපාලන නායකයෝ දැන් වැඩ කරන්නේ තොත්ත බබාලා වගේ කියලයි පුවත් සිරස්වලේ වාර්තා කර සිටින්නේ. ඊළඟට අනාගත රජයකින් හෝ යුක්තිය ඉටු වෙතයි සිතනවා කියලා සමන ශේෂාදී මේ වාර්තා කරන්නේ මැල්කම් කාදිනල් රංජිත් අගරදුගුරු හිමිපාණන් වහන්සේ කරපු ප්‍රකාශය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනාගත රජයකින් හෝ යුක්තිය ඉටු වෙතයි සිතනවා අපි නම් බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවෙන්ම මේ රජයෙන්ම යුක්තිය ඉටු වෙතයි කියලායි අපි බලාපොරොත්තු වෙන්නේ. තව අවුරුදු 3ක් තියෙනවා. ඒ අවුරුදු 3ේදී ඒ යුක්තිය ඉටු විය යුතුයි යුක්තිය ඉටු වේවි කියන බලාපොරොත්තුව තියෙනවා. ඊළඟට ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ලේඛන එළියට දැමීම සම්බන්ධයෙන් තීරණය ජනාධිපතිතුමා අතේ තියෙන. මොකද මේ දැන් හැම දෙනෙක්ම කියනවා අර බෙලුම් 22 එළියට දාන්න බෙලුම් 22 එළියට දාන්න කියලා. හැබැයි ඇයි මේ බෙලුම් 22 එළියට දාන්න බැරි කියන කාරණාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි මහත්මයා පැහැදිලි කරනවා. ඉෂා රත්නකාරයි වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ සාක්ෂි සංගවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කියන ලේඛන එළියට දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණය කරાવી. එම නඩුව දැම්මේ හිටපු නීතිපතිවරයා විසින්. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කියලා අටවාගත්ත සංවිධාන වීරයන් විදියට නම් කරන හිටපු නීතිපතිවරයා විසින් තමයි මේ නඩුව දැම්මේ. නඩු පිළිබඳ තීරණයක් ගෙන ඒවා ගොනු කරන්නේ නීතිපතිවරයා. රජයට අධිචෝදනා හදන්න බෑ. රජයට විමර්ශනයක් කරන්න පුළුවන් විමර්ශනයක් කරන්න පුළුවන් කියන එක විතරයි. අධිචෝදනා හදන්නේ කොහොමද? සාක්ෂි හදන්නේ කොහොමද කියලා රජයට පාලනයක් නැහැ. ඒක නීතිපතිවරයා ස්වාධීන කරන දෙයක්. ඒ වගේම පහුගිය දවසක අනාවරණ වෙච්ච එමෙතන සමාජ මාධ්‍යවල ප්‍රකාශ වෙන කාරණාවක් තමයි නිලන්ත ජයවර්ධන මහත්මයා රජයේ පාර්ශවයේ එහෙම නැත්නම් විත්තිකාරයෙක් බවට පත් කරන්නේ හිටපු නීතිපතිවරයා විසින් බව ලේඛන මගින් පැහැදිලි කරලා තුන්නා. ඒ වගේම මේ නඩු පැවරීමත් කර හිටපු නීතිපතිවරයා. එතකොට හිටපු නීතිපතිවරයා තමන්ගේ සේවා දීර්ඝයක් ඉල්ලලා තියුණා. ඒක දුන්න ඒක නොදී ඔහු විශ්‍රාම ගියාට පස්සේ ඔහු යම් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ සහ සමහර කුප්‍රකට පොලිස් නිලධාරීන් ඒ වගේම සාක්ෂි දීපු සමහර උදවිය කියන එක පැත්තක සාක්ෂි කල්ලාගෙන තමයි ප්‍රවාදයක් හදාගෙන එක කතාවක් හදාගෙන යන්නේ. මේ බෙලුම් 22 එළියට දාන්න කියලා කියන්නේ සාක්ෂි වලට තර්ජනය කිරීමේ එහෙම නැත්නම් නඩුවට අගතියක් වෙන්න පුළුවන් කියන කාරණාව අවධාරණය කරනවා. ඊළඟට අලුත් නීතිඥවරුන් එනේන විදිහට නඩුව කල් දැමීම පැමිණිල්ලට කරන අසාධාරණයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා අධිකරණය හමුවේ කියා සිටියේ නඩු දිගින් දිගටම කල් දැමීමෙන් උසාවිය ගැන මහජන විශ්වාසයක් පළුදු වෙනවා කියලා මහා අධිකරණ විනිසුරුවරයාත් මේ බව සඳහන් කළේ. අමති පාටලී චම්පික හිටපු ඇමති පාටලී චම්පිකට එරෙහිව රිය අනුතුර සහ ඊට පස්සේ ව්‍යාජ කාරණා මවා පෙන්වීම පිළිබඳ නඩු විභාගය පිළිබඳ විභාගයේදී තමයි මේ කරුණ අනාවරණ වෙන්නේ. නඩුව කල් දාන්නේ චම්පික කළ ඉල්ලීම විසිවෙයි. ඒ කියන්නේ ඊළඟ ඡන්දයක් එනකන්ද මේ කල් දාන්න කියන්නේ. ඊළඟට මේ වගේ පුවත් ගැන කිව්වයින් පස්සේ ජෛව කාබනික ඩීසල් නිපදවලා රථ දහවනය කරන රෝහල් අධ්‍යක්ෂවරයා පිළිබඳව පුවත අපි වාර්තා කරනවා. අර ෂෝපන්හවර්ගේ උපන්දිනය අද කියලා කිව්වා. 1788 අද වගේ දවසක ෂෝපන්හවර් සර්ව සුබවාදී දර්ශනය ඔහු ඉදිරිපත් කරන්නේ. අනුරාධපුර PG චතුරංගයි වාර්තා කරන්නේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ තමන් විසින් නිපදවාගත් ජෛව කාබනික ඩීසල් භාවිතෙන් තමන්ගේ වාහනේ ධාවනය කරන අනුරාධපුර ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් ඉන්නවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා තමයි මේ කාර්යය කරන්නේ. ඔබ රූපවාහිනී ප්‍රවෘත්ති මගින් දැක්කා. මේ ක්‍රමය මගින් පරිසරයට 100%ක් හිතකර තත්ත්වයක් ගොඩනගෙන. ඒ වගේම ඩොලර් ගැටලුවටත් විසඳුමක් ලැබෙනවා. අපේ රටේ අත්හදා බැලීම් සිදු කළ විට ඒක පළමුව හඳුන්වා දීමට පමණක් සීමා වෙනවා. ඉන් එහාට යලිත් කතාවක් නැහැ. මට වගකීමෙන් කියන්න පුළුවන් දැනට පවතින ඩීසල් වාහන සඳහා මේක භාවිත කරන්න පුළුවන් කියලා වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා කියනවා. වැඩේ තියෙන්නේ මේ ජෛව කාබනික ඩීසල් භාවිත කරන්න ඒ වගේ විප්ලවීය තීරණයකට යන්න මේ රටේ ඇතැම් බලවේග ඉඩ දෙයිද? ජෛව පොහොර භාවිතයට පරිසර හිතකාමී ගොවිතැනට ඉඩ නොදෙන රටේ
මේ විදිය විප්ලවීය පියවරකට ඉඩ දෙයිද? මොකද ලෝකේ බහුජාතික සමාගම් මේ ෆොසිල ඉන්ධන මත යැපෙනවා. ඒවා එක්ක කල්පනා කරලා බැලුවාම මේ අනුරාධපුරේ වෛද්‍යවරයෙක් කරන උත්සාහයට මෙහෙම දේවල් වලට ඉඩ දෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි කිව්වා වගේ අපි සර්ව සුභවාදී එහෙම නැත්නම් සුභවාදී සර්ව කෙසේ වෙතත් අපි සුභවාදී හැම විටම සුභවාදී. ඒ නිසා එහෙම බෑ කියලා බෑ කියපු බොහෝ දේවල් කරලා පෙන්නපු නිසා මේ වගේ උත්සාහයන් වල ප්‍රායෝගික තත්ත්වයන් සලකා බලලා ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා. ඊළඟට කොටදිනියාවේ මර කල්ලියක් දැරියන් දෙදෙනෙකු කපා කොටා මරන්න හදලා ඊයේ මේ ගමේ මිනිස්සු උද්ඝෝෂණයකුත් කළා. එක පවුලකට පුළුවන් ද මෙහෙම වැඩ කරන්න. මේ කල්ලිය මේ පවුල ගැන හැඳින්වෙන නම් එහෙම පත්තරවල තිබුණා. ඒවා අපි කිව්වේ නෑ. මොකටද නිකන් තවත් ඒ අයව නිකන් ප්‍රසිද්ධ කරන්නේ. අසල්වැසියුලක් පොඩි දරුවෝ දෙන්න බේර ගන්න ගියාම ඔවුන් දෙන්නටත් පහර දීලා තියෙනවා. කොටදිනියාවේ මර කල්ලියක් දැරියන් දෙදෙනෙකු කපා කොටා මරන්න හදලා පහර කෑයුවල බරපතල තුවාල සහිතව රෝහලේ ඉන්නවා කියලා වාර්තා කරනවා. ඊළඟට පුටින් සමග සාකච්ඡාවකට මම ලෑස්තියි කියලා යුක්‍රේන ජනාධිපතිවරයා කියනවා. මගේ රටෙන් මොනවද ඕනි කියලා අහනවා කියලායි ඔහු කියන්නේ මේ සාකච්ඡාවේදී. හැබැයි රුසියාව කියනවා නේටෝ සංවිධානයේ සමාජිකත්වය යුක්‍රේනයට දෙන්න එපා. ඒක තමයි රුසියාවේ ඉල්ලීම. ඒකට නේටෝවට යුක්‍රේනය ඇතුළත් කරන්න බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් වලට තියෙන ඌමනාවක් අනිත් පැත්තෙන් පැහැදිලිව. ඊළඟට ඉන්දියානුවෙක් තමන්ගේ මෝටර රථයේ හෙලිකොප්ටරයක් බවට පත් කළා කියන පුවත වාර්තා කරනවා. මංගල අවස්ථාව වෙත කුලියට ලබා දීම තමයි අරමුණ. ඉන්දියාවේ උතුරු දිග බිහාර් ප්‍රාන්තයේ වෙසෙන වෘත්තීයෙන් මෝටර රථ කාර්මිකයෙක් වන ගුඩ්ඩු ශර්මා කියන පුද්ගලයෙක් තමයි තමන්ගේ පුංචි මෝටර රථයේ හෙලිකොප්ටර් එකක් බවට පත් කරලා තියෙන්නේ. අද වන විට ප්‍රාන්තයේ මනාල යුවල අතර තමන්ගේ විවාහ මංගල උත්සව අවස්ථාව වෙනුවෙන් හෙලිකොප්ටර් යාන යොදා ගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ කාර් එක හෙලිකොප්ටර් එකක් බවට පත් කරලා ඒකට අවස්ථාව ලබා දෙන්නේ කියලා කියන්නේ. ඊළඟට මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මහාචාර්ය රිසිමන් අමරසිංහ අද දැයන සමුගනී කියන පොත විශේෂයෙන් මෙතුමා ලංකා ඉතිහාසයේ සීතාවක යුගය මතු කළ ඉතිහාසඥයා හැටියටයි සැලකෙන්නේ. ඒ පිළිබඳ කෘතවේදීත්වය පළ කරන ලිපියක් අද පළ කරනවා මහේෂ් ක්‍රිෂාන්ත මව්බිම් පුවත්පතේ. ඒ වගේම නිර්මාණ රසක හාමුදුරුවන්ගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස බණ්ඩාරනායකගේ අවසන් කටයුතු අද සිදුවන බවත් කනගාටුවෙන් යුතුව දිවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ තමයි අද ජාතික පුවත්පත්වල තියෙන බොහෝ පුවත් අතරින් තෝරාගත් ඉතාම ස්වල්පය. ඉන් පස්සේ අපි කාටුන් බලමු. දිනවෙන පුවත්පතේ අංජනගේ පොකට් කාටුන් එක ජනවාරි මාසයේ ආණ්ඩුවට විරුද්ධව විරෝධතා වර්ජන 99ක් තිබිලා. විපක්ෂයට වෙන වැඩක් තිබිලම නැහැ. මාසේ දවස් 31කට වර්ජන 99ක් කියලා කියන්නේ එක දවසකට වර්ජන උද්ඝෝෂණ 3කුත් තවත් ටිකක්. අංජනගේ කාටුන් එක. හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුන් එක සිංහල අවුරුද්දට පෙර මිල පාලනය කරනවා කියලා අලගියවන්න කියනවා. චාරිත්‍රයක් විදියටද සර්? පංකජ රුවින්දගේ සරදම සනතුයි ලාන්සයි කුඩු වෙන්න හැප්පුණොත් මොකද වෙන්නේ? කුණු ලොරි දෙකක් හැප්පුණා වගේ වෙයි. සරදම පංකජ රුවින්දගේ. සුවාරිස්ට මුණ ගැහෙනවා රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා. හුඟා කැමතිවරුන්ට තියෙන්නේ හෙන්ඩුව විතරයිලු. මටත් එහෙමයි බං කියලා සුවාරිස්ට කියනවා කියලා දාසාපුවාලානට පේනවා ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාව. ඕකයි තත්ත්වන්රාද හිරිපිටියගේ කවිය. ඉන්ධන මිල එනවා හදවත් පාරවන විදුලිය කැපිල්ලකි කඳුලැලි මෝදු උන ගම්මන් පිලගේ ඇඟටය ඒ මාර පැන ලොකුගේ කූල් පිට ඇත ඇඟ බේරගෙන. ඇමතුමා රටෙත් නෑ මං හිතන්නේ ලොකුගේ ඇමතුමා. මව්බිම් පුවත්පතේ දවසේ 14 විදුර අබේනායකගේ පොලිසිය යොදා උද්ඝෝෂණ මැඩීමට ඇමතිසරත් ගෙන ආයෝජනාවට ජනපති එරෙහි වී ඇත වාසනාවට මේ උපහාර ඒ තීරණ අගේ කොට. අගේ කරනවා ඒ වගේම එන්නත ලබා ගන්න එකත්. එන්නතෙන් ආරක්ෂා වෙමු. එන්නතේ ආරක්ෂා ලැබුණොත් කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලායි වෛද්‍යවරු කියන්නේ. එන්නත ලබා ගමු. ආයුබෝවන්.